වීඩියෝ ඇමතුම්ද සමග මැසෙන්ජර් සේවාවන් රැසකට සහ POTV Go සඳහා නොමිලේ ඩේටා ශ්‍රී ලංකා ටෙලිකොම්. අද 2020 අප්‍රේල් 22 බදාදා සිරස්තල කොවිඩ් ආසාදිතයින් ගණන 322ක් දක්වා ඉහළට. අවදානම තවදුරටත් තව මාස ගණනාවක් සමයට අවුරුදු කිහිපයක් වෙන්නත් පුළුවන්. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳුන් 530කුත් PCR පරීක්ෂාවට. අඩු ආදායම්ලාභීන්ට රුපියල් 5000 දීමනාව ලබා දීමේ තුන්වන අදියර ඇරඹේ. ත්‍රිරෝධ රථයක යා හැකි මගීන් ගණන 2 දෙනෙකුට සීමා කෙරේ. කොණ්ඩා සකසන ස්ථාන තවදුරටත් වසා දැමි. නව ලයිෆ්බොයි ඔලිව් විෂබීෂවලින් 100%කින් වැඩි ආරක්ෂාවක්. ලයිෆ්බොයි ආරක්ෂාවෙන් නොපියව ඉදිරියට. From Ada Derana, this is Ada Derana Prime Time with Naomi Fernando and Dilipa Hinayaka. Live from Studio 24 in Colombo. අයිබෝන් ඔබ මේ වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන අද වන විට 322ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළඳුන් සහ සේවකයින් අද PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. The big story. නව COVID-19 ආසාදිතයන් 12 දෙනෙකු අද හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත COVID ආසාදිතයින් ගණන 322 දෙනෙකු දක්වා ඉහළ ගියා. ඒ අනුව මෙරට ආසාදිතයන් අතුරින් වැඩිම පිරිසක් වාර්තා වන කොළඹ දිස්ත්‍රික්කයෙන් අද පස්වරු 4:30 වනවිට වාර්තා වී තිබෙන ආසාදිතයන් ගණන 115ක්. COVID-19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් අවදානම් කලාප ලෙස නම් කර ඇති සෙසු දිස්ත්‍රික්ක වන කළුතර දිස්ත්‍රික්කයෙන් අද නව රෝගීන් 11 දෙනෙක් හඳුනා ගැනීමත් සමග ආසාදිතයන් 56ක්ද පුත්තලම දිස්ත්‍රික්කයෙන් 35ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 32ක් වාර්තා වී තිබුණා. මේ අතරින් වැඩිම කොවිඩ් ආසාදිතයින් ගණනක් හඳුනා ගැනුණේ කොළඹ කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතෙන්. එහි පදිංචි පවුල් 242කට අයත් පුද්ගලයන් 975 දෙනෙකු ඊයේ යුද හමුදාව සහ ගුවන් හමුදාව විසින් උතුරේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරනු ලැබුවා. ඒ මාවත ප්‍රදේශයේ තවත් පදිංචිකරුවන් පිරිසක් අද PCR පරීක්ෂණයන්ට ලක් කළා. වෙන බහුතරය ඒසිම්ප්ටොමැටික් එහෙම නැත්නම් රෝග ලක්ෂණ පෙන්눔 නොකරන අය. මේ අය අත් වශයෙන් මේ බණ්ඩාරනායකපුර පර්චස් 15ක් තුල 200 ගණන් ජීවත් වෙලා තියෙනවා. ඒක තුල බාබර් සැලූන් එකක් තිබිලා තියෙනවා. එතකොට මේ බාබර් විසින් ඔය අවට මේ වතුවල කොණ්ඩේ කැපීම සිද්ධ කරලා තියෙනවා. ඒ බාබර් COVID-19 රෝගියෙක් වශයෙන් හඳුනාගෙන තියෙනවා. ඒ නිසා මේ මගින් ගියා වෙන්න පුළුවන්. අපි අර කොච්චර ලොක්ඩවුන් කරත් මං හිතන්නේ ළඟ තියෙන වතුවල යම් සංචරණයක් ගමන් කිරීමක් සිදු වෙලා ඇති බව මේ අනුව පැහැදිලි වෙනවා. මේ අතරතුර බණ්ඩාරනායක මාවතෙන් හමු වූ කොවිඩ් ආසාදිතයින් ඇසුරු කළ කෙසෙල්වත්ත ගෝමස් මාවතේ පදිංචි තවත් 9 දෙනෙකුද අද මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කර තිබෙනවා. මේ අතර බණ්ඩාරනායක මාවතේ පදිංචි රෝගී වූ පුද්ගලයෙක් පසුගියදා ත්‍රිරෝධ රථයකින් රැගෙන ගොස් තිබූ අතර පසුව තහවුරු කෙරුණේ අදාළ රෝගියාට COVID-19 ආසාදනය වී ඇති බවයි. ඒ අනුව ඔහු ප්‍රවාහනය කළ දෙමටකොඩ තෝමස් පටුමගේ පදිංචි ත්‍රිරෝධ රථ රියදුරු සහ ඔහුගේ පවුලේ සමාජිකයන් 9 දෙනා අද ඉරණමඩු නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කෙරුණා. මේ අතර කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතේ පදිංචි 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මීට දින 4කට පෙර කොටිකාවත්ත මහබුද්ගම ප්‍රදේශයේ ඇති ඔහුගේ අනෙක් නිවස වෙත පැමිණ තිබුණු අතර ඔහු යලි බණ්ඩාරනායක මාවතේ පිහිටි ඔහුගේ නිවසටම ගොස් තිබුණා. කෙසේ වෙතත් ඊට පසුදින ඔහු කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු කර ගැනීමෙන් පසු IDH රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගනු ලැබුවා. යනු ඔහුගේ පවුලේ සමාජිකයන් 5 දෙනා මුලතිව්හි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කිරීමට ප්‍රදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත් අතර ඔහු පැමිණි මහබුද්ගමුවේ නිවස ආසන්නයේ ඇති තවත් නිවාස 25ක පුද්ගලයින්ද ඔවුන්ගේ නිවෙස් තුලදීම ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා. ඒ අතර කොවිඩ් ආසාදිත පිළියන්දල මාළු වෙලෙන්දා පදිංචිව සිටි පිළියන්දල නිවන්තිඩිය ග්‍රාමෝදය මාවතේ පිහිටි නිවාස 25ක පුද්ගලයන් 58 දෙනෙකු ඔවුන්ගේ නිවාස තුලදීම ස්වයං නිරෝධායනයට යොමු කිරීමට අද පියවර ගනුණා.
එමෙන්ම මාළු වෙළෙන්දා සමීපව ඇසුරු කළ තවත් පුද්ගලයන් 23 දෙනෙකුද අද නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්තා. පවුල් 5ක මේ අවස්ථාවේදී අපි නිරෝධායනයට රැගෙන යනු ලබනවා. මේ අතරින් ඒ රෝගියාගේ පවුලේ ඥාතීන් ඒ වගේම ඒ ආසන්න නිවසේ සිටපු අය වෙනම බස් රථයකින් ගෙනියනවා. ඊළඟ කට්ටිය ඊළඟ බස් රථය තමයි ගෙනියන්නේ. ඒ විදිහටම නිරෝධායන මධ්‍යස්ථානයේත් කටයුතු සංවිධානය කර තිබෙනවා. ඒගොල්ලන්ට වෙනම නවතැන් පහසුකම් සැකසීම අවශ්‍ය පියවර අරගෙන තියෙනවා. මෙම මාළු වෙළෙන්දා ඉකුත් අප්‍රේල් 18 වනදා පොල්ගස්ව විට වැතර ප්‍රදේශයේ පිහිටි සිය මත්ස්‍ය අලෙවිසැල විවෘත කර පුද්ගලයන් 12 දෙනෙකුට මාළු අලෙවි කර තිබුණු අතර එම සියලු දෙනාත් ඔවුන්ගේ නිවෙස් තුළදීම ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා. අපි මේ ඉන්න ස්ථාන පිටිපස්සේ තියෙන මාළු වෙළඳසැලට ඇවිල්ලා ඒ අදාළ දිනේ 18 වෙනිදා උදෑසන මාළු වෙළඳන් කරලා තිබුණා. වෙනවා මේ කඩේ බාගෙට ඇරලා අඩි 2.5 3ක් විතර. ඇරලා ඒ ඇතුළට ගෙන්නගෙන ඔහු මාස්ක් එකක්වත් පැනදලා හිටියේ නෑ. ඒ අවස්ථාවේ ඇතුළට ගෙන්නගෙන ඔබට ඉන්න ජනතාවම කීප දෙනෙක් මාළු මිලට අරගෙන තිබුණා. ඒ අනුව අපිට සිද්ධ වුණා ඔවුන් සමීපතම ආශ්‍රිතයන්ට සලකලා ඔවුන් 12 දෙනා පවුලත් සමගම නිරෝධායනයට ලක් කරන්න. පිළියන්දල ප්‍රදේශයෙන් හඳුනාගත් COVID-19 ආසාදිත මත්ස්‍ය වෙළඳාමේ නිරත පුද්ගලයා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට පැමිණ ඇති බැවින් එම ස්ථානයේ සියලුම වෙළඳුන් අදෙම වෙළඳපොළ පරිශ්‍රය තුළදීම PCR පරීක්ෂණයට ලක් කළා. එම අවස්ථාව කළමනාකරණය කිරීමට පොලිසියට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වුණා. අපි රාජකාරිය කරන්නේ ඉතින් රාජකාරිය නම් කටු කද්ද කරන්නේ මාත් දෙකම කඩුවා පොලිමේ මාස්ක් එක හොඳට දාගන්න ඒක ගලවගෙන එහෙම තියාගන්න එපා මේ වගේ ලාවට යම් කිසි විදියකින් කාල වේලාව මදි වුණොත් හෙට ඇවිල්ලා හරි අනිත් අයගෙත් ගන්න. නැතුව දැන් ඔයගොල්ලෝ ලෙඩේ තියෙනවද බලන්න ඇවිල්ලා ලෙඩේ නැතුව ලෙඩේ හදාගන්න එපා. ඒකයි කියන්නේ පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න. ඒ දුරස්ථභාවය තියාගන්න නිතරම. ඒකේ වාසිය තමන්ට. අද දවසේදී මේ ස්ථානයේ සේවය කරන සේවකයන් 500ක් පමණ අද දවසේ PCR පරීක්ෂණයට ලක් කරලා තිනවා. ඒ වගේම තවත් අධීරකදී ඉතිරි අයවත් පරීක්ෂණයට ලක් කරන්න බලාපොරොත්තු වෙලා තියෙනවා. ඒ නිසා මේ පරීක්ෂණය අවසන් වුණාට පස්සේ වඩාත් විශ්වාසයෙන් යුතුව මේ ස්ථානයේ ගන්ධනු සඳහා සෑම කෙනෙකුටම මේ හැකියාව තියෙනවා. මෙතර බොරලස්ගමුව රත්නපිටිය ප්‍රදේශයෙන් හමු වුණු කොවිඩ් ආසාදිතයා ඉකුත් 20 වනදා සිය වකුගඩු රෝගියට ප්‍රතිකාර ලබා ගැනීමට පන්නිපිටිය පෞද්ගලික රෝහලට ගොස් තිබුණු නිසා රෝහල් කාර්ය මණ්ඩලයේ 69 දෙනෙකු ඊයේ PCR පරීක්ෂණයට යොමු කෙරුණු අතර ඉන් 7 දෙනෙකු රෝහල තුලදීම ස්වයං නිරෝධායනයට ලක් කෙරුණා. අද දහවල් නිකුත් වූ PCR පරීක්ෂණවල වාර්තා අනුව රෝහල් කාර්ය මණ්ඩලයේ 69 දෙනාගෙන් කිසිවෙකුට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇතැයි මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රිෂිනි මාරසිංහ මහත්මිය ප්‍රකාශ කළා. මේ අතර COVID-19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් අවදානම් කලාපයක් ලෙස නම් කර ඇති කළුතර දිස්ත්‍රික්කයේ COVID-19 ආසාදිතයන් බහුතරය වාර්තා වන්නේ බේරුවල සෞඛ්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන්. යනෝ වෛරසය පැතිර යාමේ අවදානම් කලාප ලෙස බේරුවල ප්‍රදේශයේ පන්නිල සහ චීනකොටු යන ගම්මාන හුදකලා කෙරෙනු අතර තවදුරටත් රෝගයේ පැතිරීම වැළැක්වීම සඳහා බේරුවල ප්‍රදේශයේ හඳුනාගත් පුද්ගලයන් 225 දෙනෙකු පසුගිය 5 වනදා පුනානි සහ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කරනු ලැබුවා. අද දහවල් හඳුනාගත් නව COVID-19 ආසාදිතයින් 11 දෙනා හඳුනාගෙන ඇත්තේ එම නිරෝධායන මධ්‍යස්ථානවලින්. ඒ දින 16කට පසුවයි. මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් අද පස්වරුවේ ආසාදිතයෙකු හඳුනා ගනු ලැබුවා. පුලස්තිපුර පොලිස් ස්ථානය මගින් සිදු කරනු ලබන නිවේදනයයි. ඔබ ප්‍රදේශයේ මේ වන විට කොරෝනා රෝගියෙකු සිටින බවට වාර්තා වී ඇති බැවින් කිසිවෙකු තම නිවෙස් වලින් බැහැර නොයන ලෙසට තරයේ දන්වා සිටින්නම. විතර සබන් නොදා අත්යදීමත් මුඛ ආවරණ පැළඳීමත් අනිවාර්යෙන් සිදු කළ යුතුයි. දැන් මෙම රට එක්තරා ප්‍රමාණයකට විවෘත කරලා තියෙන අවස්ථාවක යම් යම් සීමාවන් තිබෙනවා. ජනතාව මේ පහුගිය කාලය තුල ඉගෙනගත් දේ යහගුණයන් දිගටම රැගෙන යාම ඉතාම අත්‍යවශ්‍යයි. මේ රෝගය සම්පූර්ණයෙන් නැති වෙලා නැහැ. මේ සඳහා යම් කාලයක් ගත වෙයි. මෙම රෝගය වැඩිවීම වැළැක්වීම සඳහා පිළිවෙත් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ අනුව මේ වෙනකොට තීරණය කළා තියෙනවා ත්‍රිරෝද රථයක දෙදෙනෙකුට තමයි මගින් දෙදෙනෙකුට තමයි ගමන් කළ හැකි වන්නේ. ඒ වගේම බාබර් සාප්පු සැලෝන් තවදුරටත් වසා දැමීමට
තීරණය කළා තියෙනවා. ඇත්තටම අන්තිම නීතිය ඉවත් කරපුවම මීට කලිනුත් අපි අත්දැක්ක සෙනග අර තිබිච්ච පුද්ගල දුරස්ථ භාවය පවත්වාගෙන යන්නේ නැහැ. මුහුණු ආවරණයක් විතරක් පැලඳගත්තයි කියලා මේ රෝගයේ ව්‍යාප්ත වීම වලට වළක්වන්න බෑ. ඒ දුරස්ථ භාවය අපි අනිවාර්යයෙන්ම තියාගන්න ඕන. ඒසේ තියබා නොගෙන ගමන් යෑම ඇත්ත වශයෙන්ම අවදානම්. ඒ සමහර ප්‍රදේශවලින් රෝගීන් වාර්තා නොවුනට යම්කිසි විදියකින් මේ කොළඹ මහනගර සභා සීමාවේ වගේ වාර්තා වෙන යම්කිසි රෝගියෙක් යම්කිසි ආකාරයකින් ඒ ප්‍රදේශයකට ගිහින් තියෙනවා නම් එතන පැතිරලා තියෙනවා නම් ඒක එතනින් එහාට ව්‍යාප්ත වෙන්න බොහොම දුරට ඉඩකඩ තියෙනවා. ඉතින් ඒක නිසා ඇත්ත වශයෙන්ම අපිට තව සෑහෙන කාලයක් යනකල් අද හෙට විතරක් නෙවෙයි තව මාස ගණනාවක් සමහරට අවුරුදු කිහිපයක් වෙන්නත් පුළුවන් අපි මේ පුද්ගල දුරස්ථ භාවය දිගටම පවත්වාගෙන යන්න ඕන. මොකද COVID-19 රෝගය කියන එක ලංකාවේ විතරක් මර්ධනය කිරීමෙන් අපිට සෑහීමකටපත් වෙන්න බෑ. ලෝකේ වෙන කොහේ හරි තැනක COVID-19 වසංගත තත්ත්වය තියෙනවා නම් ඒ රෝගීන් ලංකාවට පැමිණීමේ අවදානම තියෙනවා නම් අපේ රටේ ඒක පැතිරීමේ හැකියාව නැවත වතාවක් ඇති වෙනවා. ඒ නිසා අපි අපේ පුරුදු අතරට අපි අනිවාර්ය අංගයක් විදිහට ඇතුල් කරගත යුතු දෙයක් තමයි අපේ මේ පුද්ගල දුරස්ථ භාවය පවත්වාගෙන යාම. මේ අතර ලොව බොහෝ රටවල් සිය සංචරණ කටයුතු තාවකාලිකව අත්හිටවනු ලැබීම නිසා දිවයිනට යාමට නොහැකිව සිටින විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. එහි පළමු අදියර ලෙස පාකිස්තානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් 113 දෙනෙකු ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකන් ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත නගා වුණා. මේ දිනවල තිබෙන තත්ත්වය අනුව සහ ගුවන් යානා සකස් කරන ආකාරයට අනුව ඉදිරි දින කිහිපයේදී විශේෂයෙන්ම ප්‍රථමයෙන් සාක්කලාපයට අයත් රටවල් වලින් බොහෝ දුරට රැගෙනීමට හැකියාවක් තිබෙන්නේ. ඉතාලිය බලා ගමන් කරමින් තිබූ මගී නෞකාවක සේවය කළ නාවික හමුදාව විසින් පසුගිය 6 වෙනිදා ගොඩබිමට ගෙන්වාගත් ශ්‍රී ලාංකිකයා බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුළ සාර්ථකව නිරෝධායනය අවසන් කර ඊයේ සීනිවස බලා පිටත්ව ගියා. මම දැන් ඉන්නේ අපේ ගෙදර මේ නිරෝධායන ක්‍රියාවලිය ගෙදර ඉඳලා නැවත දවස් 17 කරනවා. ලංකාවට ගන්න මාව පළමුවෙන්ම ශ්‍රී ලංකා රාජ්‍යයේ ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා මෙම තීරණය ගැනීම සඳහා කටයුතු කිරීම ගැන. හොඳින්ම පහසුකම් සපයලා දුන්නා නාවික හමුදාව විසින්. ඒ වගේමයි දෙරණ මාධ්‍ය ජාලයටත් ලබා දුන් සහයෝගය ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අදවන විට මෙරටින් COVID-19 ආසාදිතයන් 322 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මෙතෙක් වාර්තා වී ඇති මරණ ගණන 7ක්. 211 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. අද තවත් පුද්ගලයන් 2 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගිය අතර ඒ අනුව පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති ගණන 104ක්. කොරෝනා වෛරසය පැතිරීම වළක්වන්න සබන් යොදා දෑත් සෝදන්න. ඇදිරි නීතිය ලිහිල් කළ පමණින් කොවිඩ් වෛරසයේ අවදානම පහව ගොස් නොමැති නිසා තවදුරටත් සෞඛ්‍ය උපදෙස්වලට අනුව වගකීමෙන් හැසිරෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. උදැසන 5ට ඇදිරි නීතිය ලිහිල් කෙරුණු දිස්ත්‍රික්කවල සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් නොතකා බස් රථවලින් මගීන් ප්‍රවාහනය කරන ආකාරය අදත් දක්නට ලැබුණා. කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක 4 හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අදත් අලුයම 5ට තාවකාලිකව ඉවත් කෙරුණා. කොම්බොඩි කිලෝ 160යි, බීට් කිලෝ 160යි, පිපිඤ්ඤ කිලෝ 160යි. අද වන විට ඇඳිරි නීතිය තාවකාලිකව හෝ ලිහිල් කරන දිස්ත්‍රික්ක ගණන 21ක්. ඉන් දිස්ත්‍රික්ක 10කින්ම මෙතෙක් කොවිඩ් ආසාදිතයින් හමු වී නොමැති බව වසංගත රෝග විද්‍යායකගේ දත්ත අනුව තහවුරු වෙනවා. අනෙක් දිස්ත්‍රික්ක 11න් ගාල්ල, මඩකලපුව, බදුල්ල, වවුනියාව යන දිස්ත්‍රික්කවලින් වාර්තා වන්නේ එක් රෝගියෙකු බැගින් පමණයි. කුරුණෑගල මාතර සහ අම්පාර යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයන් 2 දෙනෙකු බැගින් වාර්තා වී ඇති අතර කෑගල්ල, රත්නපුර, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලින් හමු වූ මුළු ආසාදිතයින්ගේ එකතුව 32ක්. මෙවැනි පසුබිමක ඇඳිරි නීතිය ලිහිල් කරන දිස්ත්‍රික්කවල මගින් ප්‍රවාහනයේදී සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් අනුගමනය නොකළ බස් රථ රියදුරන්ට පොලිස් නිලධාරීන් අවවාද කරන ආකාරය අදත් දක්නට ලැබුණා. ඊළඟ බස් එකේ දාගන්න පුළුවන් කියලා කියනවානේ. 31යි. දැන් ඉන්න 70ක්. කටි බස. ඔක්කොම නගින්න බෑ. අපට දකින්නට ලැබෙනවා COVID-19 රෝගය ලංකාවෙන් පහව ගියා වගේ තමයි ඇඳිරි නීතිය ලිහිල් කරපු තැන්වල අපේ ආදරණීය ජනතාව හැසිරෙන්නේ. අපි ඔබෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින් මේ උවදුර පහව ගිහිල්ලා නැහැ. නිසා ඔබ වෙනුවෙන්, ඔබේ දරුවන් වෙනුවෙන්, මේ රට වෙනුවෙන් සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් පිළිපදිමි ඇඳිරි නීතිය ලිහිල් කරපු ප්‍රදේශවල කටයුතු කරන්න කියලා ඒ ආදරණීය ජනතාවගෙන් අපි ඉල්ලා හිටිනවා.
මේ අතර ඇඳිරි නීති ක්‍රියාත්මක ප්‍රදේශවල තවදුරටත් ඇඳිරි නීති බලපත්‍රයක් හෝ නොමැතිව මාර්ගය සැරසරන්නන් රැසක් අදත් පොලිස් අත්අඩංගුවට පත් වුණා. ඇඳිරි නීතියක් දාලා තින්නේ කියලා දන්නවද? හේතුව මොකක්ද කියලා දන්නවද? ඉතින් ඇඳිරි නීතිය ඔයගොල්ලෝ කිසිම නීතියක් පිළිපදින්නේ නැහැ නේ. මාස් දාන්නෙත් නැහැ. ළඟ. වත් එන්නකො. මේ ඔයගොල්ලන්ට මේ ඕන පර්මිෂන් දීලා තියෙන කොයි වාහනේටද? මගේ ලොරියට දීලා තියෙන කාර් එක යන්න බෑනවාට. ලොරිය යන්නේ ලොරිය හිටියා ඩීසල් නැහැ. ගෙදර කට්ටියත් එක්ක යන්නේ මොකටද? ගෙදර කට්ටියද ඉන්න කවුරුද නැතිනම් දාගෙන ගියේ. කවන්න යම් පොලිසියට කරන්න දෙයක් නැහැ. ඇඳිරි නීතිය පනවා තිබේදී බලපත්‍රයක් හෝ නොමැතිව මෝටර් රථ දෙකකින් සහ ත්‍රිරෝද රථයකින් මත්පැන් බෝතල් 73ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු ඇල්පිටිය ප්‍රදේශයේදී සුරාබදුරු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණා. හික්කඩුව විශේෂ පොලිස් කාර්යාංශයේ සිදු කළ වැටලීමකදී දොඩන්දුව මොරකොල්ල ප්‍රදේශයේ නිවසක් තුළ මත්පැන් බෝතල් 34ක් සමග කාන්තාවක් පොලිස් අත්අඩංගුවට පත් වුණා. නොච්චෑගම ප්‍රදේශයේ නිවාස 10කට සහ වෙළඳසැල් 12කට සොරින් ඇතුළු වී 1 කෝටි 20 ලක්ෂයක පමණ මුදල් සහ භාණ්ඩ සොරකම් කළ තරුණයෙකු නොච්චෑගම පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණා. සැකකරු විසින් මෝටර රථයක් සහ යතුරුපති දෙකක්ද සොරකම් කර තිබෙනවා. බුත්තල සිට මොනරාගල දක්වා කැබ් රථයකින් මත්පැන් බෝතල් 232ක් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු බුත්තල පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර එම මත්පැන් තොගේ වටිනාකම රුපියල් ලක්ෂ 10කට ආසන්නයි. ඔන්ලයින් ක්‍රමය යටතේ ජංගම වෙළඳාම් කටයුතු වල නිරත වීමේදී නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකරන වෙළඳුන්ගේ ඇඳිරි නීති බලපත්‍ර අවලංගු කිරීමට පියවර ගන්නා බව පොලිස් මූලස්ථානය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මේ අතර අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් 5000ක සහනාධාර දීමනාව ලබා දීමේ රජයේ වැඩපිළිවෙලේ තුන්වන අදියර අද ආරම්භ කෙරුණා. ඔන්ලයින් ක්‍රමය යටතේ නිවසින් නිවසට ගොස් මාළු, එළවලු, පළතුරු සහ බේකරි නිෂ්පාදන ඇතුළු වෙනත් ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා අවසර ලබා දී ඇති වෙළඳුන් සහ ආයතන ජංගම වෙළඳාම් කටයුතු සිදු කිරීමේදී අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක් පොලිසිය මගින් හඳුන්වා දී තිබෙනවා. පිරිසිදු ඇඳුමකින් සැරසී සිටීම, පා වැසෙන පරිදි සපත්තු හෝ සුදුසු පාවහන් පැළඳීම, වෙළඳාම් කටයුතු සිදු කරන අවස්ථාවේදී මුඛ ආවරණ සහ අත් ආවරණ පැළඳීම, විෂ බීජාණුහරණ දියර භාවිත කිරීම සහ බේකරි නිෂ්පාදන, පිසු ආහාර ආදී අලෙවි කරන්නේ නම් ඒවා අතින් ඇල්ලීම සිදු නොකර පාරිභෝගිකයන් වෙත ලබා දීම සඳහා අවශ්‍ය උපකරණ භාවිත කිරීම මෙම උපදෙස් මාලාවට ඇතුළත් වනවා. එමෙන්ම ආහාර සහ භාණ්ඩ අලෙවි කිරීමේදී කඩදාසි හෝ වෙනත් ආවරණ තුළට දමා අලෙවි කිරීම, මුදල් ස්පර්ශ කිරීමෙන් පසු එම අතින්ම ආහාර ද්‍රව්‍ය භාණ්ඩ හෝ ආවරණ ස්පර්ශ කිරීමෙන් වැළකීම, ආහාර මිලදී ගැනීම සඳහා පැමිණෙන මහජනතාවට ආහාර ඇල්ලීමට ඉඩ ලබා නොදීම, මහජනතාව ආහාර සහ භාණ්ඩ අලෙවි කරන වාහන අසල රැඳී සිටීමේදී මීටරයක පරතරය පවත්වා ගැනීම සිදු කළ යුතු බවද මෙම උපදෙස් මාලාවේ වැඩිදුරටත් සඳහන්. මේ අතර නිවසින් නිවසට ගොස් ආහාර ද්‍රව්‍ය සහ භාණ්ඩ අලෙවි කරන ජංගම වෙළඳුන් කැඳවා සෞඛ්‍ය ආරක්ෂිත ආකාරයෙන් වෙළඳාම් කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් දැනුවත් කිරීම අද කොළඹදී සිදු කෙරුණා. කොහොමද සරප්පු දාන්න එන්න බෑ. සපත්තු දෙකක් දාන්න ඕනේ. මේක ලයිසන්ස් තියනවද? මේ කර්මි පර්මිට් තියනවද? කොහොමද ග්ලව්ස්? ඉස්සෙල්ලා තමන් ආරක්ෂා වෙන්න. හරි. shopping bag දාලා තියෙනවා. අතට තේරෙනවද? shopping bag දාලා ගලන්න shopping bag දෙක ගලන්න. ඕක දාලා දෙන්න. ගලන්න shopping bag දෙක. මේ අතර පිටකඩුව මැනින් වෙළඳ පොළ සතියක කාලයක් වසතබිවරගත් තීරණය සමග එම වෙළඳ පොළට නිෂ්පාදන රැගෙන ගොස් විකුණන ලද වෙළඳුන්ට සිය නිෂ්පාදන නාරහීන් පිට ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් අලෙවි කිරීමේ පහසුකම මේ වන විට සපයා තිබෙනවා. මේ අතර අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් 5000ක සහනාධාර දීමනාව ලබා දීමේ රජයේ වැඩපිළිවෙලේ තුන්වන අදියර අද ආරම්භ කර තිබෙනවා. යනුව ප්‍රදේශ රැසක අඩු ආදායම්ලාභීන් සඳහා මෙම දීමනාව ලබා දීම මෙලෙස සිදු කෙරුණා. හරියට රැකියාවක් තුනේ නැහැ, කුලි වැඩක් තමයි කරගෙන ජීවත් වුනේ. ඉතින් ලොකු සහනයක්. ඒ අතේ තියෙන දේවල් වලින් තමයි මේ දවස් ටික කාගේ ජීවත් වුනේ. මේක ලොකු සහනයක් ඇත්තට මේ කරපු වැඩේදී. දැන් මාස කමාර වැඩි නිකන් මේක අම්මිට ලොකු දෙයක් මේලා හිටියද. ඒ අතර ප්‍රදේශ රැසක රුපියල් 5000 දීමනාව ලබා ගැනීම සඳහා විශාල පිරිසක් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් කිසිවක් පිළි නොපදමින් මෙලෙස රැසු සිටි ආකාරයද දක්නට ලැබුණා. මීටර දුන්න ඉතින් ඉන්න අමාරුයිනේ. සමෘද්ධි ව්‍යාපාරය හරහා පවුල් ලක්ෂ 25කට රුපියල් 5000 බැගින් ලබා දීම සිදු කරනු ලැබුවා. ඊට පස්සේ COVID-19 රෝගය නිසා තමන්ගේ එදිනෙදා ජීවිකාව කර ගැනීමට නොහැකි වූ තවත් පවුල් 19 ලක්ෂයකට ඒ රුපියල් 5000 සහනාධාරය ලබා දෙනු ලැබුවා. මේ නිසා ලංකාවේ සුවිසල්ම සහනාධාර මහජනතාවට ලබා දීම මේ වකවානුවේදී සිද්ධ වෙනවා.
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ විසින් ශ්‍රී ලංකා යුද හමුදාවට ඔවුන්ගේ එළවලු තොගවලින් කිලෝ ලක්ෂ 1.5ක ප්‍රමාණයක් යුද හමුදාවට ලබා දුන්නා. එය ඊයේ සහ අද දිනවන්හිදී කොළඹ ගම්පහ කළුතර සහ පුත්තල මැන දිස්ත්‍රික්කයන්හි අඩු ආදායම් ලාභී පවුල් අතරේ බෙදා දීමට යුද හමුදාව විසින් ක්‍රියා කරනු ලැබුවා. මේ අතර වී එළවලු ලොකුලුණු සහ අතිරේක භෝග වගාවන් සඳහා යොදන මූලික පොහොරවල හිඟයක් පවතින බව ප්‍රදේශ රැසකින් වාර්තා වනවා. රජයේ ඉල්ලීම පරිදි අලුත් අවුරුද්දට පෙර ගොවීන් යලකන්නේ වගා කටයුතු නියමිත කාලයට පෙර ආරම්භ කළ අතර පොහොර නිසි පරිදි නොලැබීම හේතුවෙන් ඔවුන් පත්ව තිබෙන්නේ දැඩි අසීරුතාවයකටයි. මේ හේතුවෙන් කෘෂිද්‍රව්‍ය අලෙවිසල්වල ගොවීන් අලුයම් කාලයේ සිට පෝලිම්වල පොහොර ලබා ගැනීම සඳහා පැමිණ සිටින්නේ මේ ආකාරයෙන්. ගොයියෝ කඩවල් ගාවට එනකොට පොහොර ඉවරයි. ගොවිතැන් කරන්න කියනවා පොහොර නැහැ. මේ මාධ්‍යෙන් හැමදාම දානවනේ. දැම්මට ඉතින් කිසිම වැඩක් නැහැ. පොහොර හම්බෙන්නේ නැහැ. ඉතින් හැමදාම පෝලිම. අද පොහොර කපට වරින්නේ නැද්ද? අද නිමාඩු නෑ. කවුද? එස්කේ මහත්තයා. පොහොර තියෙනවද? පොහොර තියෙනවා සහනදාර පොහොර නම් පුරවලාම තියෙනවා. මේ අතර COVID-19 වෛරසයේ මැඩලීමේ මෙහෙයුමට දායක කර ගැනීම සඳහා ටොයෝටා ලංකා පෞද්ගලික සමාගම රුපියල් මිලියන 20ක් වටිනා බස් රථ දෙකක් ජනාධිපතිවරයා වෙත පරිත්‍යාග කරනු ලැබුවා. පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයට සහ වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත COVID-19 පරීක්ෂණ සහ මර්ධන කටයුතු සඳහා මෙම බස් රථ දෙක බාර දුන්නා. මේ අතර COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය විසින් රුපියල් මිලියන 10ක පරිත්‍යාගයක් ඊයේ ලබා දුන්නා. මේ අතර අත්‍යවශ්‍ය සේවාවල නිරත රජයේ නිලධාරීන්ට ප්‍රවාහන සේවා සැපීම සඳහා නව වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී තිබෙනවා. ඒ ආයතනවලින් ඒ මාර්ගවල ගමන් ගන්නා රාජ්‍ය සේවකයන් හා පෞද්ගලික අංශයේ අත්‍යවශ්‍ය සේවාවල යෙදෙන අයගේ නාම ලේඛනයක් දුම්රිය දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස අප විසින් චක්‍රලේඛයක් නිකුත් කරන ලදී. මේ අවස්ථාවේදී අපි ප්‍රවාහන පාසුකම් සපයනු ලබන්නේ ආයතන ප්‍රධානීන් විසින් එවනු ලබන ලාමලේඛනයේ අනුව ලබා දෙන ටෝකන් අංකයක් හරහාය. එබැවින් ඕනෑම අවස්ථාවක ඒ මැදිරිය තුළ ගමන් කරන ලද මගීන්ගේ සියලු දත්තයන් දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතින අතර ඕනෑම අවස්ථාවක ඒ සඳහා කටයුතු කිරීමටද හැකියාව ඇත. ලොවපුරා වාර්තා වන COVID-19 ආසාදිතයින් ගණන අද පස්වරුව වන විට 25,65,800ක් දක්වා ඉහළ ගියා. වෛරසෙන් මේ වන විටත් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවන ඇමරිකාවේ වෛරස් ව්‍යාප්තියේ දෙවන අදියරක් පිළිබඳව එරට වසංගත රෝග පාලනය හා වැළැක්වීම සඳහා වන ආයතනයේ අධ්‍යක්ෂවරයා අනතුරු අඟවා තිබෙනවා. ඇදිරි නීතිය ඉවත් කිරීමත් සමග ඔබ කාර්යාලයට යන විට අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදු මොනවාද? මේ අද දෙරණ ඒ පිළිබඳ ඔබට කරන දැනුවත් කිරීමක්. ඇදිරි නීතිය ඉවත් කිරීමත් සමග ඔබ කාර්යාලයට යන විට අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදු පිළිබඳව රජය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව උදැස්සන අවදි වී පිරිසුදු වීමෙන් අනතුරුව කාර්යාලය සඳහා සුදුසු පහසු ඇඳුමක් ඇඳගත යුතුයි. නිවසින් බැහැරවීමට පෙර මුඛ ආවරණ පැළඳීම ඔබ අනිවාර්යෙන්ම කළ යුත්තක්. විවිධ විලාසිතාවලින් යුතු ආභරණ හා ආයිත්තම් පැළඳීම ඔබ සීමා කළ යුතු වන අතර අවශ්‍යම දෑ පමණක් කාර්යාලයට රැගෙන යාමට වග බලාගත යුතු වනවා. කාර්යාල පරිශ්‍රයට ඇතුල් වන ඔබ හොඳින් අතසෝදා විෂ බීජහරණය සිදු කර ශරීර උෂ්ණත්වය මැන බැලිය යුතුයි. විදුලි සෝපානය භාවිත කිරීමේදීත් නිසි ක්‍රියාමාර්ග අනුගමනය කර දුරස්ථභාවය රැකගනිමින් එහි ගමන් කිරීම ඉතාම වැදගත්. කාර්යාලයට ඇතුල්වීමේදී විෂබීජනාශක දියර යොදා නැවත අත් පිරිසිදු කරගත යුතු වනවා. වැලමිට යොදා ගනිමින් මෙලෙස කාර්යාල දොර විවෘත කිරීමට හැකියාව පවතිනවා. රාජකාරී කටයුතු ආරම්භ කිරීමට පෙර විෂබීජනාශක දියර යොදා කාර්යාලීය උපකරණ හා ඔබ දෛනිකව භාවිත කරන දෑ පිරිසිදු කරගත යුතුයි. කාර්යාලයේදී Tamanගේ භාවිතයට පමණක් කෝප්පයක් භාවිත කිරීමට වග බලා ගන්න. ආහාර ගැනීමේදීත් දුරස්ථභාවය රැකගත යුතු වන අතර තනිවම ආහාර ගැනීම වෛරසය ආසාදනය වීමෙන් වැළකී සිටීමට හැකිවනු ඇති. කාර්යාල රැස්වීම් පැවැත්වීමේදීත් දුරස්ථභාවය රැකගනිමින් එය සිදු කිරීමට අමතක නොකළ යුතුයි. කාර්යාලයෙන් පසු නැවත නිවසට පැමිණීමට පෙර ඔබ අතසේදීම අනිවාර්යෙන්ම සිදු කළ යුතු වනවා. එමෙන්ම නිවසට ඇතුළුවීමට පෙර පාවහන් පිටතින් ගලවා ඇඟ පිරිසිදු කර ගැනීමෙන් පසු නිවස තුළට ඇතුල්වීමෙන් COVID-19 වෛරසෙන් ඔබත් ඔබේ පවුලේ සමාජිකයන්ද ආරක්ෂා කරගත හැකියි. ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කර තිබෙනවා. එහි සභාපතිත්වය දරන්නේ ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතායි.
ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපනය කර ඇති බවයි. ඒ අනුව ජනාධිපති විශේෂ නියෝජිත බැසල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කාර්ය සාධක බලකායේ සමලේකම්වරුන් ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් ඇන්ටන් පෙරේරා සහ ඩී.එස්. චෛවිර යන මහත්වරුන් කටයුතු කරනු ඇති. දේශීය කර්මාන්තකරුවන් ව්‍යවසායකින් දිරිගන්වන ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා ඒකාබද්ධ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම මෙහි එක් කාර්යයක් වනවා. 2020 ජනවාරි 24 හා 2020 මාර්තු 24 දිනති දරිද්‍රතාව තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා වූ කාර්ය සාධක බලකාය සහ 2020 මාර්තු 23 දිනති කොරෝනා වෛරසය මෙරටින් තුරන් කිරීමේදී වැඩි අවදානම් තත්වයකට මුහුණ පා ඇති දිස්ත්‍රික්කවල ජනජීවිතය යථා තත්ත්වයට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සේවාවන් විධිමත් ලෙස කළමනාකරණය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපනය කිරීමට අදාළ විධිවිධානයන් මේ සමග අවලංගු වනු ඇති. නිෂ්පාදිත දිනය කවදත් අලුත් වටවලතේ අරගන්න. වටවලතේ ශ්‍රී ලංකාවේ තේ එක. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමක් හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් හෙට කතානායක නිල නිවසේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු ව්‍යවස්ථා සභාවේ සමාජිකයන් සහභාගී වීමට නියමිතයි. මේ අතර ඉදිරි මහමැතිවරණය සහ ව්‍යවස්ථා අර්බුදය පිළිබඳ දේශපාලන පක්ෂවල සහ සිවිල් සංවිධාන නියෝජිතයන් අදත් මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ කළා. රජයට ඕනේ මොකද්ද කරන්න? කොරෝනා වසංගතයේද ඊට වඩා වැදගත් වෙන්නේ මැතිවරණය පවත්. මැතිවරණ පවත්වලා try එකක් දෙන්න තුනෙන් දෙකක් ගන්න. මැතිවරණ කොමසාරිස්වරයා කියනවා ප්‍රජාතන්ත්‍රවාදයේ මෞලික මංගල්‍යය තමයි මැතිවරණය කියලා. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම දේ තමයි මිනිසා ජීවත් කිරීම. මිනිස්සු ඉපදිලා ඉන්නේ මේ මැතිවරණ පවත්තන්න නෙවෙයි. මිනිස්සු ඉපදිලා ඉන්නේ ජීවිතය ආරක්ෂා කරගෙන. සජිත් ප්‍රේමදාස මන් දැක්ක කියනවා අපි ජනතාව ජීවත් කළා තමයි මැතිවරණට යන්න ඕනේ. ඒක තමයි මේ ආණ්ඩුව කරන්නේ. ඒගොල්ලන්ගේ ආණ්ඩුව කාලේ ජනතාව ආරක්ෂා කරගන්න බැරුණානේ. පාස්කුරිදා බෝම්බ කරනකොට යත් කැබිනට් මණ්ඩලයේ හිටියානේ. අද වෙලා තියෙන මුළු විපක්ෂයටම මැතිවරණයට බය වෙලා තියෙනවා. ඒගොල්ලන්ට ඕනේ පල්විච්ච පාර්ලිමේන්තුව නැවත රැස් කරන්න. ඒක කරන්න හරියන්නේ නැහැ. ජනතාව ජනාධිපතිවරණයේදී තීන්දුවක් දුන්නා. ජනතාව ඉන්නේ කොයි පැත්තද? ජනතාවට ඕනේ මොකද්ද කියලා. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසිරෝපු දිනේ ඉඳලා මාස 3ක් ගත වන විට මැතිවරණය පවත්වලා අලුත් පාර්ලිමේන්තුව රැස් වෙන්න ඕනේ. નિયમિત කාලයට කලින් විසිරවීමක් කළ විට මාස 3ක් ඇතුළත මැතිවරණය පවත්වන්න බැරි වුණොත් එහි ප්‍රතිඵලයක් විදිහට අර ජනාධිපතිවරයා විසින් කරන ලද මුල් නියෝගය ශුන්‍ය සහ බලරහිත නියෝගයක් බවට පත් වෙනවා. ජූනි මාසයේ 2 වෙනිදා වන විට අර කලින් තිබුණු තත්ත්වය නැවත ඇතිවිය යුතුයි. ජනාධිපතිට අවුරුදු 4මාරෙන් පාර්ලිමේන්තුව විසිරීමේ බලය දෙන්නේ 3 මාසයක් තුල අලුත් පාර්ලිමේන්තුව පත් කරනවා කියන පදනම උඩ. ඉතින් 3 මාසයක් තුල අලුත් පාර්ලිමේන්තුව පත් වෙන්නේ නැත්නම් අර ජනාධිපති දුන්න අර පළවෙනි ගැසට් නිවේදනයේ ප්‍රකාශන ඉබේම අවලංගු වෙනවා. එහෙමනම් අර තිබුණු පාර්ලිමේන්තුව නැවත බලගන්නවා. මොකද මේ පාර්ලිමේන්තුව කාලේ ඉවර නැහැ. සැප්තැම්බර් 2 වෙනිකල් යන්න පුළුවන්. පාර්ලිමේන්තුව කැඳවීමක් නොකළහොත් මොකක්ද තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීති ප්‍රතිපාදනය? සිද්ධ වෙනවා සුප්‍රීම සායට යන්නේ. මාර්තු මාසේ 2 වෙනිදා පාර්ලිමේන්තුව විසිරුව හැරීමේ ප්‍රකාශනය දැන් බලරහිතයි. දැන් මැතිවරණය ජූනි 20 දක්වා නම් කරලා තියෙනවා. මේ අවස්ථාවේදී ගරු කතානායකතුමාට කරන්න තියෙන්නේ විසිරුව හැරීමේ ප්‍රකාශය බලරහිත නිසා වහාම පාර්ලිමේන්තුව කැඳවන්න. තුමාට බලතල තියෙනවා. මුදල් ප්‍රශ්නයක් තිබෙනවා නම් පිළැස්ති පාර්ලිමේන්තුවේ රැස් වෙලා ඒ මුදල් අනුමැතිය කොන්දේසි විරහිතව ලබා දෙන්න. මේ අවස්ථාවේ මැතිවරණයකට යන්න සිද්ධ වුණේ අතිගරු ජනාධිපතිතුමාගේ නොවැම්බර් මාසයේ ජයග්‍රහණයේ වෙලාවේ පාර්ලිමේන්තුව විසිරවීම සඳහා අවශ්‍ය සහයෝගය දුන්නා නම් ජනතා විමුක්ති පෙරමුණත් එක්සත් ජාතික පක්ෂයත් එදා මේ අර්බුදය කොරෝනා වසංගතයේ මතුවෙන්න ඉස්සෙල්ලා අපිට පාර්ලිමේන්තු මැතිවරණයට ගිහලා අලුත් පාර්ලිමේන්තුවක් පිහිටව ගන්න තිබුණා. එදා ඒ සහයෝගය අවශ්‍ය සහයෝගය ලබා දුන්නේ නැහැ. ඔවුන් කකුලෙන් ඇද්දා. ඒ වගේම අදත් මේ කරන්නේ පාර්ලිමේන්තු මැතිවරණය නොපවත්වා පරණ පාර්ලිමේන්තුව නැවත රැස් කරවා දේශපාලන බලය ලබා ගැනීමේ උත්සාහයකයි මේ නියැලෙන්නේ. එතන ගැටලුවක් මතුවෙන්නේ මාස 3ක කාලය ගියාට පස්සේ ජනාධිපතිතුමාට පුළුවන් ද මුදල් පරිහරණය කරන්න ඒකාබද්ධ අරමුදලයක. නමුත් මේකේ තියෙනවා 150 වගන්තිය. ඒ වගන්තියට
අනුව පැහැදිලිව පේනවා ජනාධිපතිතුමාට යම් අවස්ථාවක මුල්‍යමය අවශ්‍යතාවයක් ඇති වෙනවා නම් 20 වෙනිදා අපි කියමු ඡන්දය තියන්න නියම කරනවා කියලා. ඊළඟට ජනාධිපතිතුමාගේ බලය තමයි තියෙන්නේ පාර්ලිමේන්තුව රැස් වෙන දිනේ නියම කරන්න. පාර්ලිමේන්තුව රැස් වෙන දිනේ නියම කළාට පසුව මාස 3ක කාලයක් ඒ දිනේ නියම කළාට පසුව මාස 3ක කාලයකුත් මේක දීලා තියෙනවා. රැස්වීමට නියම කළ දිනේ සිට රැස්වීමෙන් පසුව නෙමේ චතුර. පරණ පාර්ලිමේන්තුව කැඳවලා මේක අපිට කරගන්න පුළුවන් මේ රටේ නායකයා කියලා කියන්නේ එයාට තීරණ ගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි එයාට බෑ මේ ව්‍යවස්ථාවට පටහැනිව යන්න බෑ. පාර්ලිමේන්තුව කැඳවීම බලය අනිවාර්යයෙන්ම තියෙනවා. අපේ නීතියක shall මේ කියන වචන දෙක පාවිච්චි කරලා තිනවා. කැඳවිය යුතුය, කැඳවිය හැකිය. ඒතොර මේකේ තියෙන්නේ එතුමාට හිතෙනවා නම් මට මේ පාර්ලිමේන්තුව මේ වෙලාවේ ගෙනල්ලා ඉවරලා කටයුතු කරන්න අවශ්‍යතාවයක් තියෙනවා කියලා. එතකොට එතුමාට අභිමතානුසාරී බලය දීලා තියෙනවා පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන්. එතුමා පැහැදිලිව කියනවා මට තියෙන මේ ප්‍රතිපාදන අනුව බැලුවාම පරණ පාර්ලිමේන්තුව මට කැඳවන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒ මොකද එතුමා කියන්නේ ඒකාධිපතිවරයෙක් කටයුතු කරන්න නෙමෙයි. එතුමා දන්නවා මේ 153න් එතුමා රක්ෂණය වෙලා තියෙනවා. COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් ලොව රටවල් රැසක් මාස 2කට ආසන්න කාලයක් තිස්සේ පවතින්නේ එදිනෙදා කටයුතු අකර්මණ්‍ය තත්වයක. එහෙත් ගෙවුණු එම කාලය තුළ ස්වභාව ධර්මයේ සුබදායි වෙනස්කම් රැසක් සිදුව තිබෙනවා. අද ලෝක මිහිතල දිනයේ ඒ ගැන අප අවධානය යොමු කළා. සති කීපයකින් ඉඳන් කොළඹ නගරයට පනවලා තියෙන ඇඳිරි නීතියත් එක්ක පහුගිය දවස් කීපෙම අපි දකින්න ලැබිච්ච කාරණයක් තමයි මේ පරිසරයට ලැබිච්ච වැඩි ඉඩකඩත් එක්ක කොළඹ නගරයේ ලස්සන වෙලා සුන්දර වෙලා තියෙන ආකාරය අපිට දකින්න පුළුවන්. ඒකට හොඳම උදාහරණය තමයි මේ. අපි මේ ඇවිත් ඉන්නේ කොළඹ ගාලු මූදුර පිටියට. ගාලු මූදුර පිටිය පහුගිය කාලේ දැක්කට වඩා සෑහෙන්න වෙනස් වෙලා. මේ වෙනකොට සෑහෙන ප්‍රමාණයක් තනකොළ වැවිලා. ඒ විතරක් නෙමෙයි අපි පහුගිය කාලේ දැක්කා වගේ පොලිතින් වලින් ඒ වගේම ප්ලාස්ටික් වලින් අපවිත්‍ර වෙලා තිබිච්ච මේ ස්ථානය දැන් මේ වෙනකොට සම්පූර්ණයෙන්ම පිරිසුදු ලස්සන තැනක් බවට පත් වෙලා තියෙන්නේ. මිනිස්සුන්ගේ ක්‍රියාකාරීත්වයේ අඩුවීම පරිසරයට කොයිතරම් ඉඩක් ලබා දෙනවද, පරිසරය ආරක්ෂා කරනවද, පරිසරය ඒ නිසාවෙන් සුන්දර වෙනවද කියන කාරණයට තවත් උදාහරණ අවශ්‍ය වෙන්නේ නැහැ. එසේම කැලණිගඟේ ජලයේ ගුණාත්මක භාවයද ඉහළ ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. කර්මාන්ත ශාලාවලින් ද්‍රවමය අපද්‍රව්‍ය කැලණිගඟට මුදා නොහැරීම සහ මිනිස් ක්‍රියාකාරකම් සීමා වීම මීට ප්‍රධාන හේතු ලෙස එම අධිකාරිය පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාවේ වායු දූෂණයට ප්‍රධාන වශයෙන් 60% දායක වන්නේ රථවාහනවල පොසිල ඉන්ධන දහනයෙන් සිදුවන වායු දූෂණයයි. COVID-19 වසංගතයේ හේතුවෙන් මෙරට ඇඳිරි නීතිය පැනවීමත් සමග වායුගෝලයට වාහන දුම සහ දූවිලි අංශු ජනනය වීම අඩු වී තිබෙනවා. ඒතර එයා බලනකොට 2019 තත්ත්වයයි අද තත්ත්වයයි බලනකොට ඉතාම හොඳ මට්ටමක මේ අපිට මේ විචලනය තියෙන බව තේරෙනවා. හැබැයි මේ දවස්වල තියෙන රථවාහන මේ ගමනාගමනයේ තියෙන මේ විචලතාවයේ අනුව ඒ මට්ටම විශේෂයෙන්ම කොළ පාට නැත්නම් හොඳයි කියන මට්ටමෙත් මැද හරියේ තියෙන. ඒ කියන්නේ ඉතාම හොඳයි. අපි ගංගා ජලයේ තත්ත්වය ගත්තොත් ඒකත් ඒ වගේමයි ඉතිහාසයේ කවදාකවත් නොවිච්ච තරම් හොඳ මට්ටමකට මේ දවස්වල ඇවිල්ලා තියෙනවා ගැන කියන්න පුළුවන්. අගරාධගුරු අතියුතු මැල්කම් කාදිනල් රංචිත් හිමිපාණන් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයට සහ මීගමුව කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දෙවස්ථානයට පැමිණ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සහ පීඩාවට පත් වූවන් වෙනුවෙන් ආශිර්වාද කළා. කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට ඊයේ පස්වරුවේ පැමිණි අගරාධගුරු හිමිපාණන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිපත් කළා. අනතුරු උන්වහන්සේ පැමිණියේ මීගමුව කටුවාපිටේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයටයි. ප්‍රහාරයෙන් පීඩාවට පත් වූ සියලු දෙනා වෙනුවෙන්
අගරදගුරු අතිවුතුම් මැල්කම් කාදිනල් රංචිත් හිමිපාණන් ආශිර්වාද එක් කළේ මෙලෙසින්. මේ ව්‍යසනය නිසා නිකටටපත් වූ අසනීප වූ අංග විකල වූ වහන්සේ වෙනුවෙන් ජීවිත කාලයක්ම දුක් විඳින්නට ඉදිරිපත් වන ඒ සෝයරියන් ශක්තිමත් කළ මැන ආශිර්වාද කළ මැන තමන්ගේ ආදරණීයන් නොමැතිවීම නිසා ලෝකයේ තුල පාළුව තනිකම අත්දකින සියලුම දෙනාගේ සිත් සැනසුව මැන. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. ඔබ යලිත් අද දෙරණ සමගින්. කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පැන වූ ඇඳිරි නීතියෙන් අපහසුතාවට පත් අපේම ජනතාව සොයා උපකාර කිරීමට මනුසත් දෙරණ ඇරඹූ මානුෂීය ක්‍රියාන්විතයේ 28 වැනි දිනය අදයි. ඇඳිරි නීතිය නිසා දෛනික කටයුතු අඩාලවීමෙන් අසරණ වූවන්ට අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය බෙදාදීමේ වැඩපිළිවෙල මනුසත් දෙරණ සහ ඩයලොග් ආයතනය එක්ව ආරම්භ කළා. විහාරස්ථාන සහ දේවස්ථාන සම්බන්ධ කරගනිමින් ක්‍රියාත්මක වැඩසටහනට වැලිකඩ බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළු එම කාර්ය මණ්ඩලයෙන්ද සුවිශේෂී සහායක් හිමිවනවා. එමද ඉලංග තිරනාටිලේ ඒට්පටක මනුසත් දෙරණ සහ ඩයලොග් එකතු වෙලා අසරණ වුණු මිනිස්සුන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය දීලා තියෙනවා. ඒ හින්දා අපේ ජනතාව වෙනුවෙන් මනුසත් දෙරණට සහ ඩයලොග් ආයතනයට ස්තුතිය පුද කරනවා. මෙතර රොයල් කාස්ට් ආයතනය මගින් ඔවුන් විසින්ම නිෂ්පාදනය කරනු ලැබූ අත්සේදුම් තියර මනුසත් දෙරණට ප්‍රදානය කළේ ත්‍රිවිධ හමුදාවට සහ රෝහල් කාර්ය මණ්ඩල වෙත ලබා දීම සඳහායි. එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවිගම්මානයක් වන ගලෙන් බිඳුරු වැව ගල්වඩුවාගම තෝඩාමඩුව තරුණ බෞද්ධ සමිතිය විසින් සහල් කිලෝග්‍රෑම් 2800ක් මනුසත් දෙරණට පරිත්‍යාග කරනු ලැබුවා. අපිත් දායක වෙන්න ඕන කියලා කල්පනා කරලා සහල් කිලෝ 2800ක් විතර දායක පින්වතුන් සම්මාදන්ගෙන් පරිත්‍යාග කරනවා. ඉදිරියටත් මනුසත් දෙරණ මෙම විශේෂ සහන ක්‍රියාන්විතය ඩයලොග් සමග එක්ව සිදු කරනවා. එමෙන්ම දිවයිනේ වැඩි අවධානමකට ලක් වූ COVID-19 ආසාදිතයන් ප්‍රතිකාර ලබන රෝහල් සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දීමේ ව්‍යාපෘතියක් මනුසත් දෙරණ ආරම්භ කළේ මෙරට ප්‍රමුඛ මුල්‍ය ආයතනයක් වන LOLC සමූහ ව්‍යාපාරයේ පූර්ණ දායකත්වය ඇතිවයි. ඒ අනුව LOLC සමගින් එක්ව දිගන පුනරුත්ථාපන රෝහල සඳහා මනුසත් දෙරණ වෛද්‍ය උපකරණ ලබා දුන්නේ මෙලෙසින්. අපගේම ජනතාව වෙනුවෙන් පිහිටක් වීමට ලැබීම LOLC ආයතනයේ වශයෙන් අපි භාග්‍යයක් කොට සැලකනවා. LOLC සමග එක්ව මනුසත් දෙරණ දිවයිනේ වැඩි අවධානමකට ලක් වූ රෝහල්වල පහසුකම් සපුරාලීමට ඉදිරියේදීත් කටයුතු කරනු ඇති. මනුසත් දෙරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්.